අද මේ මොහොතේ ප්‍රාතිහාර්යයක් කරන්න බලාගෙන ඉන්නවා. මේ ප්‍රශංසාව මැද දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ජීවමාන වෙනවා. හිර වෙලා ඉන්න තැනින්, වහල් වෙලා ඉන්න තැනින්, අඳුරට අහු වෙලා ඉන්න තැනින් ඒ වැඩ සිටීමට පුළුවන් අපිව ගලවා ගන්න. ජේසු ඒකට බෑ කියද්දී අකමැති වෙද්දී මේ කාර්ය උන්වහන්සේට ආරාධනා කරන්න. එන්න ස්වාමිනී, මගේ ස්වභාවය ඇතුළේ මාව පාලනය කරන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසාව. මගේ ප්‍රේමන්තිනි, අද දවසේත් අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න අපි එකතු වෙලා. ඉතින් මම ආරාධනා කරනවා, මැලි වෙන්න එපා. අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබේ මගේ ජීවිතයට යහපත උන්වහන්සේගේ ආදරය ගෙනල්ලා තියෙන නිසා අපි හැම දිනම එකතු වෙලා මේ ගීතිකාවත් එක්ක අපි ස්වාමීන් වහන්සේට මොහොතක් පසසමු. ස්තුතියි ස්වාමී. හාලෙලූයා. හාලෙලූයා. ස්තුතියි ජේසු. ප්‍රශංසා වේවා. ගෞරව වේවා. හාලෙලූයා. හාලෙලූයා. මහිම වේවා. ස්තුතියි ජේසු. ප්‍රශංසා වේවා. හාලෙලූයා. හාලෙලූයා. මහිම ප්‍රශංසා. ජේසු සමිඳුන් පසසමින් මියුරු සත්සර නගමු හඬ නන්පා. ජේසු සමිඳුන් පසසමින් මියුරු සත්සර නගමු හඬ නංවා. අපේ ජීවිත රැඳී ඇත්තේ මහා බලගති ඔබේ සුදු නැතේ. ජේසුනී ඔබේ ආදරේ තුරුලේ අප වැළඳ ගනු මනවිකිතු සමිදේ. ජේසුනී ඔබේ ආදරේ තුරුලේ අප වැළඳ ගනු මනවිකිතු සමිදේ. प्रशंसा वेवा, प्रशंसा वेवा, प्रशंसा वेवा, प्रशंसा वेवा. जीवमानव जेसुनी समिदे आप වැළඳ ගනු මනවිකිතු සමිදේ. ජීවමානව ජේසුනී සමිදේ අප වැළඳ ගනු මනවිකිතු සමිදේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. Hallelujah, 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 hallelujah. Prashansa veva, අපි හැමෝම එකතු කියමු. prashansa veva, ප්‍රශංසා වේවා. prashansa veva, prashansa veva. जीवमानव जेसुनी समिदे आप වැළඳ ගනු මනවිකිතු සමිදේ. ජීවමානව ජේසුනී සමිදේ අප වැළඳ ගනු මනවිකිතු
ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා අපේ ජීවිත රැඳී යන්තේ මහා බලගතු ඔබේ සුදු දැතේ අපේ ජීවිත රැඳී ඇත්තේ මහා බලගතු ඔබේ සුදු දැතේ අපේ ජේසුට ස්තුති කියමු ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා ප්‍රේමාන්තේනි අපි මේ දවස් ගත කරන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ මංගල්‍යයට පසු ගත කරන සති ගණන. අත වශයෙන්ම ශුද්ධාත්ම මංගල්‍ය කියලා කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ ශ්‍රාවකයන්ව ස්නාපනය කිරීමේ මංගල්‍ය. ඉතින් අපි කෙටියෙන් බැලුවොත් අපි මෙතනට ආවේ කොහොමද කියලා අපි දැක්කා කොහොමද පරණ ගිවිසුමේ ශුද්ධාත්මයන්න් වහන්සේ මිනිස්සුන් මතට පැමිණිච්ච විදිය. අපි දැක්කා මිනිස්සු මත හිටියට මිනිස්සු තුල හිටියේ නෑ. ඒකට හේතුව අත වශයෙන්ම මිනිස්සු තුල ඉන්න තරම් ශුද්ධවන්තකමක් මිනිස්සු ගාව තිබුණ නැති නිසා. ඒ නිසා පාපිෂ්ඨකම් දුබලකම් නිසා මත ඇවිල්ලා තාවකාලිකව ඇවිල්ලා තමන්ගේ කාර්ය ඉෂ්ට කරගෙන ශුද්ධාත්මයන් වහන්සේ දිගට ගමන් කළා. ඒත් එසකියල් දිවස් ප්‍රසාදිවරයාගේ පොතෙන් අපට පොරොන්දුවක් දෙනවා. උන්වහන්සේ කියනවා මම මේකට ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා. මොකක්ද දෙන විසඳුම? උන්වහන්සේ කියනවා ඔබේ ගල් හිත හදවත අයින් කරලා ඒ වෙනුවට ඔබට දෙනවා මනුෂ්‍ය හදවතක් දෙනවා. එහෙම නැත්නම් සියුම් හදවතක් දෙනවා. ඒත් එක්කම කිව්වා මගේ ආත්මය ඔබ තුළට දාලා ඔබට මම හැකියාව දෙනවා මා අනුව ජීවත් වෙන්න ගමන් කරන්න. ඉතින් දැන් මේක තමයි අපිට පරණ ගිවිසුමේ දුන්න පොරොන්දුව. ඉතින් අපි දැක්කා ඒක කොහොමද අලුත් ගිවිසුමේ සිදු වෙන විදිය. මරියතුමී තුලට මෙන්න සුද්ධාත්මයන්ව පැමිණෙනවා. පළවෙනි කෙනා අපිට කියන්න පුළුවන් සුද්ධාත්මයන්ව පැමිණිච්ච තුලට. ඒ නිසා තමයි සබාව අපිට උගන්වන්නේ මරියතුමී ඉපදුනේ පාපයක් තොරව. ඒකට හේතුව නැත්තම් සුද්ධාත්මයන්ට තුල ඉන්න බෑ. ඒකෙන් තමයි ජේසු මාංශගත වුනේ. එතකොට එතනදී ජේසු මාංශගත වුණා. ඒත් එක්කම ජෝර්දාන් ගඟේ අපිට පේනවා සුද්ධාත්මයන්ව සමිදානන් තුලටම ඇතුල් වුණා. දැන් මේ තුලට ඇතුල් වෙච්ච වෙලාවේ අපිට පේනවා ශුද්ධෝත්‍රීත්වය ප්‍රකාශ වුණා. එතකන් අත වශයෙන්ම ශුද්ධාත්මයන්න් වහන්සේව බලයක් හැටියටයි පරණ ගිවිසුමේ වැඩිපුර දුටුවේ. දැන් මෙන්න මෙතන ශුද්ධෝත්‍රීත්වය ප්‍රකාශ වෙන පියාණන් වහන්සේ හදවතේ උන්වහන්සේගේ හදවතේ තියෙන අදහස සිතුවිල්ල ජේසුට එවනවා. ජේසු යොර්දාන් ගඟේ දන ගහගෙන ඒ හදවතට ලබා ගන්නවා. එවන පණිවිඩ කරු ඒ පණිවිඩය අරගෙන එන පණිවිඩ කරු ශුද්ධාත්මයන් වහන්සේ. ඒතර තුන් දෙනා වහන්සේලා අපිට පළවෙනි සැරේ දකිනවා මෙන්න ජේසුගේ හදවතට ක්‍රියා කරන යොර්දාන් ගඟේ. ඉතින් ජේසු මේ අත්දැකීම මිනිස්සුන්ට දෙන්න හැදුවට මිනිස්සුන්ට දී ගන්න අපිට කියන්න පුළුවන් බැරි වුණා කිව්වත් වරදක් නැහැ. හේතුව උන්වහන්සේ සුව කළා, සුවේ පස්සේ දිව්වා. උන්වහන්සේ කෑම දුන්නා, කෑම පස්සේ දිව්වා. ප්‍රශ්න විසඳුවා, ඒක පස්සේ ආවා. මිසක්
එතන පිටිපස්සේ ලකුණ පිටිපස්සේ තිබුණු ඒ මහා ගැලවීම ලබා ගන්න බැරි වුණා. එතකොට තමයි සමහර දේවදම්ම ශාස්ත්‍රඥ අපිට කියන්නේ උන්වහන්සේ අන්‍ය රූප විලාස අන්‍ය රූප වෙච්ච වෙලාවේ ඒ වෙලාවේ අත්ත වශයෙන්ම උන්වහන්සේගේ දූතකාරියේ කේන්ද්‍රස්ථානයක් කියලා. හේතුව උන්වහන්සේ ගැඹුරු මට්ටමින් තේරුම් ගත්තා මරණය තුලින් තමයි මේ ඇතුලේ තියෙන සුදාත්මයන් වහන්සේව තමන්ගේ ශ්‍රාවකයන්ට ලෝකෙට දෙන්න පුළුවන්. ඒ නිසා තමයි උන්වහන්සේ බහැලා ඇවිල්ලා ශ්‍රාවකයන්ට කිව්ව මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳලා මැරෙන්න ඕන දවස් 3කින් නැගිටින්න. ඉතින් ජුවම් 7 අපිට ලස්සනට කියනවා ජුවම් 7 ජේසුස් කියනවා මිනිසුන්ට කෑ ගහලා කියනවා කවුරු හරි පිපාසිතද මා වෙතට එන්න මා කෙරෙහි මගින් ලැබෙනවා ජීවන ජලය ඔබ තුල ගංගාවක් ඇති වෙනවා. ඊළඟට ජුවම්තුමායකට තේරුමක් දෙනවා. ජුවම්තුමා කියනවා ඇත්ත වශයෙන්ම මේ කිව්වේ මෙතෙක් නොදුන්නු ශුද්ධාත්මයන්න් ගැනයි. උන්වහන්සේ තාම මහිමයට පත් වෙලා නැති නිසා ශුද්ධාත්මයන්ව දීලා තිබුණේ නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට පේනවා ජුවම්තුමාටත් ගොඩක් පැහැදිලි ඒ වෙනකොට. මොකක්ද මේ ශුද්ධාත්ම දීමනාව? ඒත් එක්කම අපිට පේනවා උන්වහන්සේ උත්තාන වුණාට පස්සෙත් ශ්‍රාවක හැසිරිච්ච හැටියෙන් අපිට සුදාම්මයන් තුල ක්‍රියා කළා කියලා කියන්න බෑ. කොහොමද දන්නේ? අර ගැහණු අය ඇවිල්ලා කිව්වම මේ ජේසු මරණයෙන් උත්තාන නැගිට්ටයි කියලා විශ්වාස කළේ නෑ. ඒගොල්ලෝ ගණන් ගත්තෙත් නෑ. ඒවත් එක්කම මතෙවුස් විශේෂයේ කියනවා කිව්ව ගලීලේ යන්න ගිහිල්ලා කන්දට යන්න කන්ද මත තමයි කන්ද මත මම ඔබට ප්‍රකාශ වෙනවයි කියලා. ඊළඟට මතෙව්තුමා කියනවා කන්දට ගියාම සමහරු නමස්කාර කළා ඒත් සමහරු විශ්වාස කළේ නැහැ. ඉතින් බලාගෙන යද්දී මෙතන තියෙනවා මේ ගැටලුව. එතකොට ලූක්ස් විශේෂයේ කියන අන්තිමට ජෙරුසලමෙන් යන්නතු ඉන්න හේතුව නොබෝ දවසකින් තාත්තා දෙන තෑග්ග තාත්තා ඔබට පොරොන්දු වෙච්ච තෑග්ග ඔබට හම්බ වෙනවා. එතකොට නොබෝ දවසකින් කියලා කිව්වා. ඊළඟට ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදය අපිට කියනවා. අත්ත වශයෙන්ම ජේසුගෙන් අහනවා රාජ්‍ය කවද්ද පිහිටන්නේ? ඉතින් බලාගෙන යද්දි තාම ඒක කිසිම දෙයක් රෙජිස්ටර් වෙලා නැහැ. රාජ්‍ය පිහිටවන්නයි ඕන. එතකොට තමයි ජේසු කියන්නේ ඒ ගැන කාලවල් ගැන මම ඔබට කියන්න දන්නේ නැහැ නෙමෙයි කියන්න පියාණන් වහන්සේ තමයි දන්නේ. හැබැයි එක දෙයක් ඔබට කියනවා ශුද්ධාත්මයන් වහන්සේ ලැබුණු කල ඔබලා බලය ලබන්නා. එවිට ඔබ මගේ සාක්ෂිකාරය වෙනවා. ජෙරුසලමේද සමාරියාවේද ජුදෙයාවේද සමාරියාවේද ලෝකාන්තයේ දක්වා මගේ සාක්ෂිකාරය වෙනවා. ඒ සිද්ධිය තමයි අත් වශයෙන්ම වුණේ පෙන්තකොස්ත දිනේ. ඉතින් මේ ශුද්ධාත්මයන්ෝ මත හිටපු ශුද්ධාත්මයන්ෝ තුලට ඇතුල් වුණා. ඉතින් එතන මහා බාහිර ප්‍රකාශයක් වුණා. අන්‍ය භාෂාවෙන් යාඥා කළා. ඒතකොට මිනිස්සුන්ට ඔක්කොටම තේරුණා කියපු දේ. පේදුරුතුමා මාළුකාරයෙක් එක දේශනාවයි දුන්නේ. ඒගොල්ලෝ කියනවා 3000ක් පෙරළුණා. ප්‍රාතිහාර සිදු වුණා. මහා ප්‍රශ්න මේ අරගල මිනිස්සු අතර ගැටලු ප්‍රශ්න මැද මේ ප්‍රකාශය සිදු වුණා. මිනිස්සු අතරට ඒක ගමන් කළා. ඉතින් අත්ත වශයෙන්ම බැලුවම එවැනිම දෙයක් මේ 20 වෙනි සියවසෙත් වුණා. අත්ත වශයෙන්ම 20 වෙනි සියවස දැන් අපිට කියනවා 20 වෙනි සියවස පටන් ගන්නකොට 1900 දී එක සිස්ටර් කෙනෙක් ලොකු ආසාවක් තිබුණා 20 වෙනි සියවස ශුද්ධාත්මයන්ට කැප කරන්න. ඉතින් පාප්පහන්සේට මම දන්න හැටියට ලියෝ කියන පාප්පහන්සේ හිටියේ පාප්පහන්සේට කන්නලව් කළා කරදර කළා ඒක ප්‍රකාශයක් පත් කරන්න කියලා. ඉතින් 1901 පාප්පහන්සේ ප්‍රකාශ කළා 20 වෙනි සියවස ශුද්ධාත්මයන්ගේ සියවසයි. ඉතින් මේ ප්‍රකාශ කරද්දි තමයි මේ අත්දැකීම ඇමරිකාවේ ඒගොල්ලෝ කියනවා කැන්සස් කියන නගරේ මිනිස්සු අතර බිහි වෙන්න පටන් ගත්තා. ඉතින් අද සම්බන්ධ කරලා කියනවා අත්ත වශයෙන් මේ ආඥාවේ ප්‍රතිඵලය තමයි මේ. ඒක සභාව තුල 1967
ඇතුල් වුණා. දැන් නිල වශයෙන් පිළිගන්නේ 1967 තමයි මේ අත්දැකීම සභාව තුළට ඇතුල් වුණේ. ඒ ඇතුල් වුණේ ශිෂ්‍යයන් කීපයක් හරහා. අද අපි අතර මිලියන 120ක් කතෝලිකයෝ අවුරුදු 50ක් ඇතුළත ශුද්ධාත්ම ස්නාපනය ලැබලා තියෙනවා කියලා ගණන් කරනවා. ඉතින් මිලියන 120ක් අවුරුදු 50කින් ගිහම සෑහෙන ගාණක් මේ අත්දැකීම ලෝකෙ පුරා ගත්තම බිලියනයකට කිට්ටු වෙන්න මේ අත්දැකීම ලැබලා තියෙනවා. ඉතින් ඒක මං හිතන්නේ මුල් සභාවෙත් ඒ වගේ දෙයක් වුණේ. මේ මහා බලපෑමේ යුගයක් මැද අපි ඉන්නේ. එක පැත්තකින් ලෞකිකත්වයේ තුලින් දර්ශනය තුලින් දෙවියන් ප්‍රතික්ෂේප කරන යුගයක් මේ තරම් නැහැ. මම හිතන්නේ ලෝක ඉතිහාසයේ මේ වගේ යුගයක් තිබිලා නැහැ. හැබැයි ඒ වගේම ශුද්ධාත්මයන්ෝ ක්‍රියා කරන යුගයකුත් දැකලා නැහැ. මුල් සභාව තරම්ම බලපාන. ඉතින් ඒ වෙලාවේ අපිටත් උනේ මුල් සභාවට වෙච්ච දේ මොකද්ද? අර දීමනා ගැන, දේව බලය ගැන, දේව ක්‍රියාකාරීත්වය ගැන අපි යොමු වුණා. ඉතින් හැමෝම ඒ ගැන කතා කළා. අන්‍ය භාෂාවේ දීමනාව නිකන් ලොකු ප්‍රශ්නයක් වුණා ගොඩක් අයට. එතකොට ප්‍රාතිහාර සිදු වුණා. දැනගැනීමේ වචන ආවා. දෙවියන් වහන්සේ මැදි වුණා. ජීවිත පෙරළුණා. එක එක්කෙනාගේ ජීවිතේ වෙනස් වෙච්ච සාක්ෂි එන්න පටන් ගත්තා. ඔහොම එනකොට අපි ඒවට යොමු වුණා, තල්ලු වුණා. සමහරලාට අපිට අමතක වුණා ශුද්ධාත්ම ස්නාපනයේ තවත් කොටසක් තියෙනවායි කියලා. මොකක්ද ඒ කොටස? ඒ තමයි ශුද්ධාත්මයන්ෝ අප තුල සිදු කරන දේ. ඉතින් ඒකට තමයි දැන් අවුරුදු 50කුත් ගිහිල්ලා දැන් අපි විශේෂ අවධානයක් දෙන්නයි යන්නේ. ඉතින් මේ විශේෂ අවධානයේදී අපි ගිය සුමානේ දැක්කා අත්ත වශයෙන්ම ජේසු කියනවා ශුද්ධාත්මයන්ෝ තමා තුල මොනවද කරන්නේ? ශුද්ධෝත්‍රීත්වය ගැන අපට කියනවා. ඊළඟට ජේසු අපට පොරොන්දු වෙලා කියනවා මෙන්න ශුද්ධාත්මයන් ආපුවම ඔබ තුල මොනවද කරන්න යන්නේ කියලා කියනවා. එතකොට අපි ඒක තමයි ගිය සුමානේ දැක්කේ. දැන් අපි අද මේ සුමානේ අපි බලනවා පාවුලුතුමා අපට කියනවා ශුද්ධාත්මයන් අප තුල මොනවද කරන්නේ. අපි මේවා ඉගෙන ගන්නේ ඇයි? එතකොට අපි ඒවට ඉඩ දෙනකොට අප තුලත් එය සිදු වෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒ නිසා අපි යනවා පාවුල්තුමා ශුද්ධාත්මයන් ගැන කියන විශේෂ දෙයකට යන. ඒකේ මාතෘකාව කිව්වොත් පාවුල්තුමා කියනවා ශුද්ධාත්මයන්ෝ දෙවියන්ව අපට අනාවරණය කරනවා. The Holy Spirit reveals God to us. දෙවියන්ව අපට අනාවරණය කරනවා. 1 කොරින්ති 2:9. 1 කොරින්ති 2:9. සුද්ධෝ ලියවිල්ලේ ලියා ඇති ලෙස දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට උන්වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවත් ඇසින් නොදුටු, කනින් නොඇසු, සිතින් නොසිතූ දෙයකි. ඉස්සර මම ඕක කියවනකොටත් නිකන් මට ටිකක් බැලුවා මේක කල්පනා මේක කොහොමද වෙන්නේ? කැමුදේ ඇයි කනින් අහන්නත් බැරිලු. සිතින් හිතන්නත් බැරිලු. ඇස් දෙකෙන් දකින්නත් බැරිලු. ඉතින් දෙයියනේ කොහොමද අපි දැනගන්නේ? මේ තුනේ මේ ප්‍රධාන අංග වලින් අපිට බැරි නම් කොහොමද මේක දැනගන්නේ? ඉතින් එවැනි දැනුමක් තියනවාද? එවැනි දෙයක් ප්‍රඥාවක් තියනවාද? ඇස් දෙකෙන් දකින්න බැරි, කන් දෙකෙන් අහන්න බැරි, ඔළුවෙන් තේරුම් ගන්න බැරි දේකුත් තියෙනවා. එතකොට පාවුල්තුමා තේරුම් ගන්නවා 2:10 බලන්න. මේ දේ දෙවියන් වහන්සේ ස්වකීය ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන අපට එළිදරව් කළසේක. දැන් බලන්න ලස්සනට කියනවා මොකද්ද? බුද්ධියෙන් තේරුම් ගන්න බෑලු. ඇස් දෙකෙන් දකින්නත් බෑ, කන් දෙකෙන් අහන්නත් බෑ. ඒත් ඒක අපිට ලබලා දෙනවා. කොහොමද ලබලා දෙන්නේ? ආත්මයන්න් වහන්සේ තුලින් මනුස්ස බුද්ධියට අහු වෙන්නේ නැති,
මනුස්ස ප්‍රඥාවට අහුවෙන්නේ නැති දෙයක් ශුද්ධාත්මයානෝ කියලා දෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මන්ද කියන්නේ ආත්මයන්න් වහන්සේ දෙවියන් වහන්සේ පිළිබඳ ගාම්භීර දේ ඇතුළු සියල්ල විමසනසේක. දැන් බලන්න ආත්මයන්න් වහන්සේ දෙවියන් වහන්සේගේ හදවතේ රහස් ගැඹුරු තැන් විමසලා දැනගෙන අපි ළඟට ගේනවා. දැන් වැඩි තියෙන බුද්ධියට තේරෙන්නේ නැත්නම් ඒක. කන් දෙකට ඇහෙන්නේ නැත්නම් ඇස් දෙකට පේන්නේ නැත්නම් කොහෙන්ද අපි මේක ලබා ගන්න? ඊළඟ වාක්‍යය කියනවා 11. මිනිසාගේ ස්වභාවය දන්නේ මිනිසාම තුල වන ඔහුගේ අධ්‍යාත්මයයි. ඇයි දන්නේ මේ විදිහට ඒක පරිවර්තනය කළේ අධ්‍යාත්මය කියලා? ඊ타මත්ම සරල පරිවර්තනයක් මේකට තියෙනවා ඔහුගේ ආත්මයයි. එතකොට දැන් ඔන්න අපට එනවා අනාවරණයක් මනුස්ස අප තුලත් මනුස්සාත්මයක් තියෙනවා. එතකොට මනුස්සාත්මයක් තියෙනවා ඔය මනුස්සාත්මයට පුළුවන් ශුද්ධාත්මයාණන් කියන දේ ලබා ගන්න. මනුස්සාත්මයට පුළුවන් ශුද්ධාත්මයාණන් පෙන්නන දේ දැක ගන්න. මනුස්සාත්මයට පුළුවන් ශුද්ධාත්මයාණන් කියන දේ අහන්න. මේ මනුස්සාත්මය අප තුළ තියෙනවා. හැබැයි මං ඉස්සර ඉඳලම කියනවා අපේ ආත්මය තිබුණට වඩා හොඳයි නැත්තම්. හේතුව මැරිලා මන්ද පෝෂණේ හැදිලා වැටිලා පෝෂණයක් නැති මේ දැන් මැරෙයි වගේ තියෙන අංගයක්. කොහොමද දන්නේ? ආත්මය ගොඩනගන්න අපි ගොඩක් වෙලාවට තේරෙන්නේ නැති නිසා. ඒ නිසා වෙලා තියෙන්නේ ආගම වුණත් බලන්න. අපි ආගම දහම අපි ඉගෙන ගන්න බුද්ධියෙන්. ඊළඟට මොකද කරන්නේ? උගන්වන්නේ අපේ වචන වලින්. තේරුම් ගන්නේ අපේ කන් වලින්. වැරදි නෑ එතනින් තමයි පටන් ගන්න ඕනේ. ප්‍රශ්නේ මේකයි. ආගම ඔක්කොම දන්නවා. හැබැයි වහල්කම් එහෙමයි. දෙවියන් වහන්සේගේ ශුද්ධෝත්‍රීත්වය ගැන විස්තර කරන්න පුළුවන්. හැබැයි පාපිෂ්ඨකම් එහෙමයි. අපේ ඇතුලේ වැටීමක් තියෙනවා උත්තරයක් නැති. ඒක ලස්සනට කියනවා පේදුරුතුමා මට මේක හම්බ වුණා පේදුරුතුමාගේ වචනයක් මම කැමති 2 පේදුරු 2:19 මේක ලස්සනට අපිට ඉදිරිපත් කරනවා 2 පේදුරු 2:19 තමන්ම දුෂ්‍යකමට වහල්ව සිටින ඔව්හු කියත් අන්‍යයන්ට නිදහස දීමට පොරොන්දු වෙති. ඔය බලන්න ඒ කියනවා ජේසු ඔබට ආදරෙයි. ඒත් මට මේ ජේසුගේ ආදරයට ඇතුල් වෙන්න බෑ මේ වැටිලා. ජේසුගේ ගැලවීම ඔබට තියෙනවා. උත්තරයක් තියෙනවා. හැබැයි මට උත්තරයක් නැහැ. දැන් මගේ ප්‍රශ්නේ මං අරගෙන මම වාඩි වෙලා පුටුවක ඉස්සරහා හිස් පුටුවක් තියලා මම ඉන්නවයි කියලා හිතලා මම කතා කරුවොත් මට පුළුවන් හරි උත්තරේ දෙන්න. වෙන කාගෙන්වත් උත්තරයක් ඕනේ නැහැ. මට පුළුවන් ඒකට උත්තරේ දෙන්න. මේකයි මගේ ප්‍රශ්නෙට උත්තරේ මේකයි මේමයි කරන්න ඕන. හැබැයි කරගන්න බැරි කමක් තියෙනවා. ඒකට හේතුව ආත්මය අවදි වෙලා නැති නිසා. සුදාත්ම ස්නාපනය කියන්නේ මේ ආත්මය අවදි වීමේ අවස්ථාවයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි ආපහු ගියොත් අර වගන්තියට අපි ගිය 11 වෙනි වගන්තිය. 1 කොරින්ති 2:11. එමෙන්ම දෙවියන් වහන්සේගේ ස්වභාවය දන්නේ
උන්වහන්සේගේ ආත්මයානෝය අන් කිසිවෙක් එය නොදනිති. ඒ කියන්නේ පාල්තුමා කියනවා මේ වගේ දෙයක් තියෙනවා. මොකක්ද දෙවියන් වහන්සේගේ හදවතේ රහස් ජීවිතය ශුද්ධාත්මයන්ව අරගෙන ඇවිල්ලා මනුෂ්‍ය ආත්මයට අනාවරණය කරන. ඒ තුලින් බලයක් ශක්තියක් දෙන අත්දැකීමක් තියෙනවා. ඒක පටන් ගන්න තැන තමයි ශුද්ධාත්ම ස්නාපනය. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේ 2:12 බලන්න මේක තාවුරු ගන්න. එහෙත් දෙවියන් වහන්සේ නොමසුරුව අපට දුන් සියල්ල තේරුම් ගන්නා පිණිස අප ලබා ඇත්තේ මෙලොවේ ප්‍රඥාවක් නොව දෙවියන් වහන්සේගේ නික්ම එන ශුද්ධාත්මයානෝය. බලන්න ප්‍රේමන්තේනි මෙන්න අපට අද දෙන පොරොන්දුව. මේ ශුද්ධාත්මයානෝ අප තුළ මේ දේව හදවතේ රහස් කියලා දෙනවා. ජේසුත් එක කියනවා පාවුල්තුමත් කියනවා. මං කැමති එක ප්‍රධාන දෙයකට යොමු කරන්න මේක. සත්‍ය. ඒ තමයි ජුවම් 14:23 ජේසුම කිව්ව වචන. ජුවම් 14:23. ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින් යමෙක් මට ප්‍රේම කරන්නේ නම් හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේය. මෙතන ඉංග්‍රීසියෙන් කියන if anyone loves me he will obey my teachings. එතකොට මම මේක වඩා පැහැදිලිව කිව්වොත් යමෙක් මට ප්‍රේම කරන්නේ නම් හෙතෙම මගේ වචන මගේ ඉගැන්වීම පිළිගන්නේය. එතකොට උන්වහන්සේ කියන දේ මම පිළිගන්නවා. ඉස්සෙල්ලා පිළිපදින්න ඉස්සෙල්ලා පිළිගන්නේ මම මේක පිළිගන්නවා. එතකොට මගේ පියාණන් වහන්සේද කියන්නේ ඔහුට ප්‍රේම කරනසේක. ඉතින් මේ ප්‍රේම කරනවා කියන්නේ මේ සංකල්පයක් නෙමෙයි. ප්‍රේම කරනසේක ඔය ආදරේ එවනවලු. අපි කියන්නේ කවුද? ජේසුයි පියාණන් වහන්සේ. ඔහු වෙතට පැමිණ ඔහු සමග වාසය කරන්නෙමු. ප්‍රේමන්තේනි දෙයියෝ අපි කොහෙද හොයන්නේ? අනේ දෙවියනි කොහෙද? දුර බලන්න ඕන ඒත් පේන්නේ. කොහේදෝ තැනක. ඇයි දහම ගැන අවබෝධය නැතිකම. ශුද්ධාත්මයන් වහන්සේ මොකද කරන්නේ? මෙතන කියනවා මේ ජේසුවයි මේ පියාණන් වහන්සේවයි ජීවමානව අපට අත්දකින්න සලසනවා. එතකොට තනිකම ඇතුලෙන් විසඳුණා. හිස් බව පිරුණා. ආදරයේ අවශ්‍යතාවය ඉෂ්ට වුණා. තමන්ගේ ජීවිතේ වටිනාකම දෙවියන්ගෙන් ලැබුවා. එතකොට අපි මිනිස්සුන්ට සේවය කරන්නේ ඒ මිනිස්සුන්ගෙන් ආදරේ පිළිගැනීම ලබන්නවත් ලාභ ප්‍රයෝජනයක් ලබන්නවත් අපේ හිස් බව පුරව ගන්නවත් නෙමෙයි. මේක ඇතුලේ තියාගන්න ඉන්න බෑ වැඩි මේක. මේ පෝසත්කම වැඩි මේක පිරීලා ඉන්න බෑ දෙන්න ඕන. එතකොට තමයි පාල්තුමා පෙන්වන්නේ දුක් විඳගෙන දෙන්නේ. ප්‍රතික්ෂේප කළත් දෙන්නේ. පහර ගැහුවත් දෙන්නේ ඇයි? මේක ඇතුලේ තියාගන්න බෑ එළියට ගලනවා. අද අපිට වෙලා තියෙන්නේ අපේ මනුස්ස අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න ආගම තුලින් උනත් අපි යොමු වෙලා. අපි හිර වෙලා ඉතින්. ඇයි මේ අත්දැකීම නැතුව අපි දහම මිනිස්සු එක්ක බෙදා ගන්න යනවා. අපි මේ ධම්ම මංගල්‍යයි අපි මොකද්ද ඉල්ලන්නේ? ශුද්ධාත්ම ස්නාපනයේ තුලින් මේ අත්දැකීම මට නැවතත් ජීවමාන කරන්න. අයත් එක්කම පාල්තුමා කියනවා එතනින් නවතින්නේ. පාල්තුමා තව දෙයක් කියනවා. මොකද්ද? පාල්තුමා කියනවා ශුද්ධාත්මයානෝ දෙවියන් වහන්සේ ජේසුව ගැන අපිට කියලා දෙනවා වගේම අපි ගැන යමක් කියලා දෙනවා.
මේකත් අපි තේරුම් ගන්න ඕන. අපි ගැන යමක් කියලා දෙන්න. ගලාති 4:3 එසේම අපිත් බාල වයස්කාරයන්ව සිටියදී විශ්වයේ දෙවි දේවතාවන්ට වහල්ව සිටියෙමු. මේ ගලාති ලිපිය කියන්නේ ඔය ගලාති මිනිස්සු මේ ක්‍රිස්තියානි වෙන්න ඉස්සෙල්ලා එක එක දෙවිවරුන්ව අදහපු එක. දැන් ඒක අපිටත් කියනවා හේතුව අපිත් පොඩි පොඩි දේවල් පස්සේ දුවපු එක තමයි අපේ තියෙන ජීවිතය කිතුණු දහම. දැන් එතකොට මෙතන කියනවා විශ්වයේ දෙවිතාව වහල්ව සිටියෙමු. 4. එහෙත් කාලය සම්පූර්ණ වූ කල දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපතලත් ව්‍යවස්ථාව යටතේ උපන් සිය පුත්‍රයාණන් නෙවා වදාළසේක. දෙවනසේ මොකද කළේ? තමන්ගේ පුතාව මරියතුමිය තුලින් ලෝකෙට එව්වලු. මොකටද? පස්සේ නිවගන්තේ බලන්න. එසේ කලේ අප දරුකම ලබනුවස් උන්වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතේ සිටි අය මුදා ගන්නා පිණිසය. මොකද්ද කියන්නේ? දරුකම දෙන්නයි ජේසු මැරිලා උත්තාන. මට තාම මතකයි අපි පොඩි කාලේ ආගම ඉගෙන ගන්න. ඉතින් අපෙන් අහන කවුද ඔබ මැව්වේ? අපි ඔක්කොමලා උත්තර දෙනවා. ජේසු අපිව මැව්වේ. දෙවියන් වහන්සේ මැව්වේ. මොකටද මැව්වේ? උන්වහන්සේට ආදරය කරන්න, මුළු ශක්තියෙන්, මුළු සිතින්, මුළු හදවතින්. අපි ක්‍රිස්තියානි වුණාම ඔබට මොකද වුනේ? අපි දේව දරුවෝ වුණා. දේව දරුවෝ කියන්නේ කවුද? දෙවියෝ විතරයි. හේතුව ඒක සංකල්පයක් විතරයි. අපිට ඒකේ කිසිම බලපෑමක් නැහැ ජීවිතේට. ඒකට හේතුව අන්න අරක කිව්වේ බුද්ධිය නොදකින. මේක බුද්ධියට පේන්නේ, අහුවෙන්නේ නැහැ. කන් දෙකෙන් ඇහුවට වැඩක් නැහැ. ඇස් දෙකෙන් දැක්කට වැඩක් නැහැ. තව තැනකින් මේක අහුවෙන්න ඕන. ඒක තමයි පාල්තුමා කියන්නේ ඊළඟ වාක්‍ය බලන්න. 6. තවද ඔබ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස අබ්බා පියාණෙනි කියා හඬ ගසන තම පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ මෙතන කියන අපේ සිත්වලට ඒවා වදාළසේක. හැබැයි පරිවර්තනයේ සිත්වලට මේ වෙලා තියෙන්නේ අපේ ආත්මයට එවලා තියෙන්නේ. Because you are the sons, God sent the spirit of his son into our hearts. අපේ හදවතට, අපේ ආත්මයටයි එන්නේ. එතකොට මොකද වුනේ? අබ්බා තාත්තා, දෙවියන් වහන්සේ මගේ ඇත්තටම තාත්තා, මම ගොඩාක් වටින කෙනෙක් කියන එක මගේ ආත්මයට ඇත්තක් වුණා, අවදි වුණා. ඒ ආත්මය අවදි වෙච්ච දේ මගේ ස්වභාවයට ඇතුල් වුණා. මෙන්න ඇතුලෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රේමාන්තේ සුද්ධාත්ම ස්නාපනයෙන් මේකයි කරන්නේ. දෙවියන් වහන්සේගේ හදවතේ රහස් අපට ගෙනත් දෙනවා. මොකද්ද ගෙනත් දෙන ප්‍රධානම රහස? එකක් තමයි සුද්ධෝත්‍රීත්වය අපත් එක්ක ජීවත් වෙන්න එනවා. දෙවෙනි එක අපි සුද්ධෝත්‍රීත්වයට කෙලින්ම සම්බන්ධයි. අපි දේව පවුලේ. ඊළඟට කියනවා 7 වෙනි වගන්තිය බලන්න. මෙසේ ඔබ තවදුරටත් දාසෙක් නොව පුත්‍රයෙකි. ප්‍රේමන්දෙනි ඕක ඇතුළට බැස්සම අපි හිතමු අසභ්‍ය වචන භාවිත කරනවා කියලා. මට එහෙම වුණා. මං ලැජ්ජ නැහැ කියන්නේ. දේ අත්දැකීමට එන්න ඉස්සර වෙලා මම ක්‍රිකට් කණ්ඩායමක සෙල්ලම් කළා. අපි අනිත් අයව ධෛර්යමත් කරන්නේ අසභ්‍ය වචන වලින්. එතකොට දැන් ඒගොල්ලෝ හොඳට ගහන්න බැරි නම් අපේ අසභ්‍ය වචන වලට බයේ ඒගොල්ලෝ ගහනවා. ඒ නිසා
ඇගේ වැදුනත් ඒ වගේ වචන තමයි පිට වෙන්නේ. ඒවා තමයි ඇතුලේ තියෙන්නේ. එතකොට ඒවා තමයි හිතෙන්නේ. සුදාත්ම ස්නාපනය ලැබුවට පස්සේ හරි ප්‍රශ්නයක් වුණා. මගේ ඇතුලේ මේ හදවත පෙරළුණා. හැබැයි අර ගතිය තියෙනවා. ඒ නකට තමයි උන්වහන්සේ බලපෑමක් ඇති කරලා ඒක කැඩුවා. එතකොට මගේ ඇතුල්ලේ මට තේරුණා මාව දෙවියන් වහන්සේ පිරිසිදු කරා. ලේ වලින් නැහැවුවා. මට පුළුවන්කමක් නැහැ අසභ්‍ය සිතුවිලි වල අසභ්‍ය වචන වල ජීවත් වෙන්න. මම වටිනවා වැඩි. උන්වහන්සේ මට කරලා තියෙන දේ වැඩි. එතකොට බොරු කියන එක ඉස්සර බොරු කියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. බොරු ඇත්තට වැඩි හොඳට කියන්න. ඒක නිකම් මෙස් ඒක විද්‍යාවක්. එතකොට ඒ බොරු කියන කිසිම ප්‍රශ්නයකුත් නැහැ. හැබැයි වුණේ අත්දැකීමේ ගැඹුරට යනකොට බොරු කියන්න බැරි වුණා. හේතුව ඇතුලෙන් කියනවා ඔබ වටිනවා වැඩි. ඔතනට වැටෙන්න බෑ. ඔබ තුල ඉන්න කෙනා ඊට වඩා ගොඩක් වටිනවා. එතකොට තමන්ගේ මුදල් වුණත් පාවිච්චි කරන විදිය, තමන්ට හම්බ වෙන මුදල සමහරලාට දෙනසේ අභියෝග කරනවා. ඔබට ඕක අවශ්‍ය නැහැ. මේක තව කෙනෙක්ගේ ප්‍රශ්නෙටයි පිළිතුර. වෙන්නේ ඇතුළ කඩනවා. අලුත් වටිනාකමක් උන්වහන්සේ හදනවා. ඒක අපි හදාගන්න එකක් නෙමෙයි. ශුද්ධාත්මයානෝ අප තුළ සිදු කරන දේ. ප්‍රේමන්තේනි මෙතනට අපිට නැවත කැඳවනවා. අපේ මුල් අත්දැකීමේ මේක තිබුණා. මේක තිබුණා ටික කලක් තිබුණා. ඊට පස්සේ අපි සේවයට බැස්සා. සේවයේ තුල ඉතින් අපි මහන්සි වෙලා වැඩ කළා. අර පරණ ස්වභාවයත් ආවා. ඒත් කමන්නේ කියලා එයත් එක්ක එකතු වෙලා දැන් සේවය කරනවා. උන්වහන්සේ අපට කියනවා එතනින් එහාට එන්න. ඉතින් මම අද කැමති අත්දැකීමක් ඔබට කියලා ඉවර කරන්න. මගේ එකක් නෙමෙයි. මම ඔබට කතා කරන්න යන්නේ රෙනීරෝ කැන්ටලමේසා කියන පියතුමාගේ අත්දැකීම. අතරසෙම උන්වහන්සේ විශේෂ පුද්ගලෙක්. උන්වහන්සේ ඇයි විශේෂ? උන්වහන්සේ තමයි එකම පියතුමා මම දන්න තරමට මං හිතන්නේ උන්වහන්සේ විතරයි ඉන්නේ පාප්පවහන්සේලා 3 දෙනෙකුට සේවය කරමු. ඒ කියන්නේ සේවය කරුවා. ඒ කියන්නේ ඔෆිස් එකේ වැඩ කළා නෙමෙයි. අධ්‍යාත්මික මඟ පෙන්වන්නා. එතකොට දෙවනි ජුවන් පාවුලට ඊළඟට බෙනඩික්ට් පාප්පවහන්සේට ඊළඟට දැන් ෆ්‍රැන්සිස් පාප්පවහන්සේට අධ්‍යාත්මික මඟ පෙන්වන්නයි කියන්නේ. ඇත්ත වශයෙන්ම චතාරික කාලේ එනකොට ඥානකාන්තියක් පවත්වනවා. ඒ පාප්පවහන්සේ සහ කූරියා කියන්නේ ඇත්ත වශයෙන්ම ඒ කාඩිනල් තුමන්ලා උන්වහන්සේක වැඩ කරන ඥානකාන්තිය මේ පියතුමා තමයි දැන් අවුරුදු ගාණක් තිස්සේ කරන්නේ. මහසිකුරාදා දේශනාව දෙන්නේ මේ පියතුමා. එතකොට වතිකානුවේ ඔබ ගිහිල්ලා බැලුවොත් YouTube එකේ මහසිකුරාදා මෙහෙය ඒ දෙහි මෙහෙදී ඒ කූරියාවට දේශනාව දෙන්නේ උන්වහන්සේ. ඒ මගබෙනි චට්ට උන්වහන්සේට පිළිගැනීමක් වෙනවා ෆ්‍රැන්සිස්කානු නිකායේ පියතුමෙක්. ඒත් එක්කම මේ සුද්ධාත්ම මෙහෙයවීමේ වැඩපිළිවෙලේ ගැඹුරෙන්ම ඉන්න කෙනෙක්. 1977 මේ අත්දැකීමට අතුල් වෙච්ච කෙනෙක්. ඉතින් ඒ කියන්නේ අවුරුදු 40කට 42කට වැඩිය මේ අත්දැකීමේ ඉන්න කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ කියනවා අත වශයෙන්ම සුද්ධාත්ම ස්නාපනය ලැබනකොට උන්වහන්සේ එතකොටත් කතිකාචාර්ය රෝමේ ප්‍රධාන විශ්වවිද්‍යාලයේ දේව ධර්මයේ පිළිබඳ. එතකොට ශුද්ධාත්ම ස්නාපනය අත්දැකීමට යාඥා කරනකොට එක්කෙනෙක් කිව්වලු ඔබ දේව වචනය ලෝකේ හැමතැනම ප්‍රකාශ කරන්න යනවා. ඉතින් එයා හිතුවලු මම දැනටමත් කරන්නේ ලෝකේ ප්‍රධානම විශ්වවිද්‍යාලයේ දේව වචනේ. එයා කියනවා නෑ පස්සේ තමයි මට තේරුණේ මට දෙවියන් වහන්සේ මා තුලින් කතා කරන තැනට මාව ගත්තා. ඊළඟට කියනවා මේ යාඥා කළා ඊට පස්සේ ප්ලේන් එකේ නැගලා ඒ නගරේ ඉඳලා අනිත් නගරයට යනවා. යනකොට එයාගේ හැමදාම කියවන බ්‍රීවියරි කියන්නේ පියතුමන්ලා හැමදාම කියවන යාඥා කොටස තියෙන බ්‍රීවියරි එක අරගෙන ඇරියාලු. ඒ අවුරුදු ගණන් එක කියවන හැම ගීතාවලිය හැම ගීතිකාවම කටපාඩමින් දන්නවා.
හැබැයි මේක දැන් කියවනකොට එක පාරම ජීවමාන වුණා. දෙවියන් වහන්සේ මට කතා කරනවා වගේ වෙන්න පටන් ගත්තා. එයා කියනවා මොනවද වචනවල ගින්දරක් ආවා. එතකොට මෙයා කියන මට තේරුණා උත්තානෝ සමිඳුන් මේ දේව වචනේ කියලා දෙනකොටත් ඕක තමයි වෙන්නේ නැත්තේ. එයා කියනවා මාව තල්ලු වුණා ඊළඟට මාව තල්ලු වුණා යාඥාවට යන්න. මං ඒ ගිය තැන මං චැපල් එකට ගිහිල්ලා ඉඳගත්තා. එතකොට මාව ශුද්ධෝත්‍රීත්වයේ අත්දැකීමට ඇදගත්තා. දේව තාත්තගේ ආදරේ මම අත්දැක්කා. ජේසුගේ වැඩ සිටීම මං අත්දැක්කා. ශුද්ධාත්ම මෙහෙයවීම මා තුළ ඇති වෙන්න පටන් ගත්තා. මේ අවුරුදු ගාණක් පියතුමෙක් හැටියට ඉඳලා ශුද්ධාත්ම ස්නාපනයේ අත්දැකීම අලුත් වෙච්ච මොහොතක්. ඒ නිසා අපිත් ඉල්ලමු මේ දිගේ මේ දවස්වල ස්වාමිනී මේ අත්දැකීම අප තුළ අලුත් කරලා ඉදිරියට රැගෙන යන්න. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ඉතින් අත් වශයෙන්ම මං කැමති සිතුවිලි තුනක් ඔබට දෙන්න අවසාන කරන්න. එතකොට ඒ සිතුවිලි තුන පළවෙනි දේ අපි යාඥාවෙන් ඉල්ලන්න පටන් ගමු. ස්වාමිනී යාඥා ජීවිතය අප තුළ අලුත් කරන්න. ශුද්ධෝ ලියවිල්ලට අපි ඇතුල් කරගන්න. ශුද්ධෝ ලියවිල්ල තුලින් අපිට කතා කරන්න. ඒ පළවෙනි එක. දෙවෙනි එක ශුද්ධෝත්‍රීත්වයට අපි විවෘත වෙමු. ශුද්ධාත්මයන්ෝ දේව තාත්තගේ හදවත අපිට ගේනවා. ජේසු අප තුළ ජීවත් වෙලා දේව තාත්තා එක්ක සම්බන්ධ වෙලා ආදරේ බෙදා ගන්නවා. ඒ මහා ක්‍රියාව ශුද්ධාත්මයන්ෝ කරනවා අප තුළ ඉඳමින්. එහෙනම් අපි ඒකට විවෘත වෙමු. අපිට ඒක දැනුනේ නැති වුණාට අපිට ඒක හැඟීමක් නැති වුණාට අපි ඒක අදහන්න පටන් ගමු. නිකන් ඉන්න වෙලාවට ඒකට අපේ හදවත විවෘත කරලා කියමු මට දැනෙනවා වහන්සේ ඉන්නවා. ඊළඟට උන්වහන්සේට ඒකට নমස්කාර කරමු. ප්‍රශංසා කරමු. එතකොට වෙන්නේ උන්වහන්සේ ශුද්ධෝත්‍රීත්වයේ අත්දැකීම ශුද්ධාත්මයන් අප තුළ එකපාරම ජීවමාන කරනවා ජනිත කරමු. 3 ප්‍රේමී න්‍යාය අපි අභ්‍යාස කරමු. ෆාදර් කැන්ටල් මේ සකියනවා ප්‍රේමී න්‍යාය ඉගෙන ගත්තාලු. මොකද්ද ප්‍රේමී න්‍යාය? ජේසු හදවතට ආපුවම ජේසු තමන් ගැන කියන්නේ දේව තාත්තා ගැන. දේව තාත්තා හදවතට කිට්ටු වුණාම තමන් ගැන කියන්නේ නැල්ලු. ජේසු ගැනලු කියන්නේ. ශුද්ධාත්මයන්ව ආපුවම තාත්තා ගැනලු කියන්නේ. ජේසු ආපුවම ශුද්ධාත්මයන්ව ගැනලු කියන්නේ. ඒ නිසා ඒක තමයි ප්‍රේමී න්‍යාය. ෆාදර් කැන්ඩල් මේ සයෝජනා කරනවා ඒක අපේ පවුල් වල අපිට අභ්‍යාස කරන්න ඕන. මොකක්ද ඒ? ස්වාමි පුරුෂයා නැත්නම් සැමියා තමන් ගැන කියන්නේ නැතුව බිරිඳව දරුවන් වගේ කිරීම. බිරිඳ සැමියාව දරුවන් වගේ කිරීම. ඒ අයගේ වටිනාකම ගොඩනගා ඉදිරි පිළිබිඹු කිරීම. ප්‍රේමේ න්‍යාය. අපි එකතු වුණාම කරන්නේ 4 දෙනෙක් එකතු වුණොත් නැති 5 දෙනෙක් එනවා හැම ගහනවා. ඊළඟට එයා ඒ හැම ගහපු එක්කෙනා ඇවිල්ලා අපේ අර 4 දෙනා එක්කෙනෙක් නැත්නම් ඒ 4 දෙනාගේ අර ගිය එකාව හැම ගහනවා. අන්තිමට හදවතේ නපුරුකමයි අඳුරයි පිරීලා තියෙන්නේ. ඊළඟට කියනවා කිසිම සාමයක් නැහැ, නිදාසක් නැහැ, උත්තරයක් නැහැ, ජීවිතේ වැඩකුත් නැහැ. ඇයි මේ පිරීලා තියෙන්නේ මානසික? අපි ආශා කරමු එකක් යාඥා ජීවිතයේ දේව වචනය, 2 ශුද්ධෝත්‍රීත්වයේ ඇතුළේ අවධානය දීලා নমස්කාර කරලා අදහගෙන ඉන්නවා ඒක අත්තක් වෙනකන්. 3 ප්‍රේමී න්‍යාය ක්‍රියාත්මක කරනවා. අභිනාසිකේ පාමුලට එන්න සූදානම්. ප්‍රේමන්තේනි අපි අද සූදානම් වෙන්නේ උන්වහන්සේගේ හදවතටම ඇතුල් වෙන්න. ශුද්ධාත්මයන්න් වහන්සේගේ ස්නාපනයේ තුලින් අපි සූදානම් වන අපේ හදවත විවෘත කරන්න. දෙවියන් වහන්සේගේ හදවතේ අපි ගැන, අපේ ලෝකයේ ගැන, අපි ජීවත් වෙන පරිසරය ගැන, උන්වහන්සේ ගැන ඒ තියෙන සිතුවිලි, ඒ තියෙන රහස් ශුද්ධාත්මයන්න් වහන්සේ අප තුළ
අනාවරණය කරන්න. අපි දැක්ක පුදුමාකාර රහසක්. දේවතාත්තයි ශදාත්මයණන් වහන්සේ ඇවිල්ලා දෙවතාත්තයි ජේසුයි ඇවිල්ලා ශුද්ධාත්මයණන් තුළින් අප තුළ ජීවත් වෙන්නට පුළුවන් බව කරන බව. ඒත් අපට සමහරවිට කිසිම අවබෝධයක් නැහැ ඒ ගැන. ඒත් එක්කම අපි දැක්ක තව රහසක්. උන්වහන්සේ අපට දුන්න වටිනාකම දේව දරුවෝ කියලා. අපි උන්වහන්සේගේ ජීවිතයට පවුලට ඇදගන්න බව. සමහර වෙලාවට අපි මුළු ජීවිත කාලයේම අපේ වටිනාකම අපි මැන්නේ අපි ජීවත් වෙන පරිසරයෙන්. අපි ජීවත් වෙන පරිසරය තුළ මිනිස්සුන් අපිට කියපු දේවල් කරපු දේවල් අපි අතර සිදුවෙච්ච හුවමාරුවන් වලින්. ඒ නිසා අපි ඇතුලෙන් කැඩිලා බිඳිලා අපේ වටිනාකම සුණු විසුණු වෙලා මනුෂ්‍ය ලෝකයේ සිතුවිලි වලට අපි හිර වෙලා. ඒ නිසා අද මේ මොහොතේදී අපි ශුද්ධාත්මයණන් වහන්සේට ඉඩ දෙන්න යනවා. ස්පර්ශ කරන්න මා ශුද්ධාත්මයණනි. ආලේප කරන්න මා දේවෝත්මයණනි. ඒ බලයෙන් නැවිල්ලා ඒ හදවතේ මනුස්ස ඇස් දෙකට නොපෙනෙන කන් දෙකට නොහැෙන මනසට තේරුම් ගන්න බැරි ඒ තැනට ඒ රහස් ජීවිතයට අපව ඇතුල් කරගන්න. ඔබ වහන්සේ කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කියනවා. ප්‍රශංසා හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසා නමස්කාර ගෞරවය ප්‍රශංසා ගෞරවය thank you praise you ස්පර්ශ කරන්න මා සුවිශුද්ධාත්ම යානනි. ආලේප කරන්න මා දේවෝත්ම බලයෙන් ස්ප්‍රීතුවෙන් ආලෝකයෙන් බලයෙන් ස්ප්‍රීතුවෙන් ආලෝකයෙන් ස්ප්‍රීතු ආලෝකයෙන්
එසේම අපේ ප්‍රසාද ස්නාපනය තුළින් අබුරුදු ආලේපය තුළින් ඔබ වහන්සේ අප වෙතට එව්වා වූ ශුද්ධාත්ම අත්දැකීම අප තුළ නැවත ජීවමාන කරන්න පණ ගන්වන්න අපේ මාංශයට අපි අහු වෙලා නම් අඳුරට යට වෙලා නම් මනුෂ්‍ය ලෝකයේ දැක්මකට අපිව හිර වෙලා නම් ඒවා සුණු විසුණු කරලා වහන්සේගේ හදවතටම අපිව ඇතුල් කරගෙන ඒ ශුද්ධාත්මයන්න් තුලින් වහන්සේ අපේ හදවතට ගේන ඒ ආලෝකය ඒ රහස් ඒ අත්දැකීම ඒ අපි ගැන වහන්සේ ප්‍රකාශ කරන සත්‍ය වහන්සේ අපට අද ජීවමාන කරන්න එයට බාධා කරන අප තුළ ඇති වෙලා තියෙන සැකයන් අපි මේ මොහොතේදී සමිදානන්ගේ නාමයෙන් අපි අනකරනවා අයින් වෙන්නට අප තුළ ඇති වෙලා තියෙන වහල්කම් අපි අනකරනවා සමිදානන්ගේ නාමයෙන් අයින් වෙන්නට අප තුළ ඇති වෙලා තියෙන අරගල පාපිෂ්ඨකම් අපි අනකරනවා සමිදානන්ගේ නාමයෙන් අයින් වෙලා ස්වාමිනී ශුද්ධාත්මයන්ගේ හදවතින් ගෙනෙන දේව තාත්තගේ ආදරයයි ඒ වහන්සේගේ වැඩ සිටීමයි අප තුළ ජීවමාන කරන්න වහන්සේ කරන්න දැනටමත් අපි අතර ක්‍රියා කරන නිසා අපි වහන්සේට ස්තුති කියනවා ප්‍රශංසා කරනවා නමස්කාර කරනවා හාලෙලූයා කිනිලන්න සිරුරද මනසද ශුද්ධාත්මයානනී පුරවන්න ස්ප්‍රීතුව සිරවුණු මාතුල ආත්මයානනී ගිනිලන්න සිරුරද මනසද ශුද්ධාත්මයානනී පුරවන්න ස්ප්‍රීතුව සිරවුණු මාතුල ආත්මයානනී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසාම අපට ලැබේවා ආමේන්